පඨම සම්බෝධ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. පඨම පුබ්බේ සම්බෝධ සූත්‍රය. පඨම පුබ්බේ සම්බෝධ සූත්‍රය. මේ සූත්‍ර දෙක මේ සූත්‍රය තව සූත්‍රයක් තියෙනවා. ဒုတိ ය පුබ්බේ සම්බෝධ සූත්‍රය. මේ සූත්‍ර දෙක ගැන විග්‍රහ කළා. අපි අර කිව්ව අවස්ථාවට යමු. යංකෝ චක්කුම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනසං අයං චක්කුස්ස ආසාදෝ. යං චක්කුං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අයං චක්කුස්ස ආදීනවෝ. යෝ චක්කුස්මින් චන්දරාග විනයෝ චන්දරාග පහනං ඉදං චක්කුස්ස නිස්සරණ. පඨම පුබ්බේ සම්බෝධ සූත්‍රය. විතරක් නෙවෙයි තව සූත්‍ර රැසක මේ ධම්ම ව්‍යාකරණය මෙහෙම ඇතුළත් වෙනවා. මම එක සූත්‍රයක් විතරයි දේශනා කළේ. එහෙනම් වන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යංකෝ චක්කුම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනසං අයං චක්කුස්ස ආසාදෝ. යංකෝ චක්කුම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනසං අයං චක්කුස්ස ආසාදෝ. යමක් පටිච්ච වෙලා හේතුඵල වශයෙන් යම් කිසි රූපයක් ඇහැට පටිච්ච වෙලා යම් සෝමනස්ස සාගත සුඛ වේදනාවක් සුඛං සෝමනස්සං සුඛ කියන්නේ සැපේ සෝමනස්ස කියන්නේ සතුට. සතුටයි සැපය කියන්නේ දෙකක්. එතකොට එහෙනම් සැප දැනෙන්නේ කයට සතුට දැනෙන්නේ හිතට. සුඛං සෝමනස්සං සුඛේන්ද්‍රිය පිහිටන්නේ කයේ. සෝමනස්ස ඉන්ද්‍රිය පිහිටන්නේ සිතේ. එහෙනම් යංකෝ චක්කුම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනසං අයං චක්කුස්ස ආසාදෝ. මෙන්න මේ රූපයේ දැකීම තුලින් යම් කිසි සැපසහගත සුඛ වේදනාවක් හටගත්තා නම් මෙන්න මේ සැපසහගත සුඛ වේදනාව තමයි ආස්වාදය කියලා කියන්නේ. ඇහැ යම් කිසි රූපයක් ස්පර්ශ කළා සෝමනස්සහගත සුඛ වේදනාවක් හටගත්තා නම් සැපසහගත වේදනාව සතුට සහගත සැප වේදනාවක් හටගත්තා නම් මෙන්න මේකට කියනවා ආස්වාදය කියලා. යං චක්කුං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අයං චක්කුසාදීනෝ. එහෙනම් ඇහි ආදීනෝ කියන්නේ මොකක්ද? ඇහි ආදීනෝ කියලා කියන්නේ මෙන්න මේ ඇහැ අනිච්චයි දුක්ඛයි විපරිණාම ධර්මයක්. විපරිණාම ධම්මයි. ඒ නිසා මොකද වෙන්නේ? මෙන්න මේ අපි දැන් මෙච්චර පැහැදිලි කරේ ඒකයි. මෙන්න මේ අනිච්ච වූ දුක්ඛ වූ විපරිණාම ධම්ම වූ ඇහෙන් හටගත්තාට යම්කිසි සෝමනස්සහගත සුඛ වේදනාවක් මෙන්න මේ සෝමනස්සහගත සුඛ වේදනාව රඳව ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකාකාරව පවතින්නේ නැහැ. මොහොතක් පාසා මේ සැප වේදනාව විපරිණාමයටපත් වෙනවා. මොකක් නිසාද? ඒ ඇහත් අනිච්චයි, ඒ රූපයත් අනිච්චයි. මේ විදිහටම බාහිර අභ්‍යන්තර වශයෙන් ආයතන හැම එකක් ගැනම විග්‍රහ වෙනවා මේ සූත්‍ර පෙළක්. මම මේකෙන් කීපයක් විතරයි තෝරගත්තේ. එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා එහෙනම් මේ ආස්වාදය මෙන්න මේ හේතුඵල ධර්මයන් තුලින් සමුදේ වෙනවා. ඇහැ සහ රූපය කියන මේ ධර්ම තුලින් සමුදේ වෙනවා. ඇහැයි රූපයයි චන්දරාගෙන් බැඳිලා ආස්වාදය සකස් වෙනවා එතන. එහෙනම් අන්නේ ආස්වාදය අපි දකින්න එච්චරයි දකින්නේ ආස්වාද විතරයි දකින්නේ. එතනින් එහාට අපි කිසි දෙයක් දකින්නේ නැහැ. සැප ලැබුණොත් ඇති. සතුට ලැබුණොත් ඇති. ඒ කියන්නේ අපි සාමාන්‍ය ආහාර එනකොට ඉන්නේ නිකන් කියන්නේ අනික් අක බෙල්ල කපලා හරි කමන්නේ සැප විඳින තියෙන හොඳයි කියන්නේ. ඒ මානසිකත්වයේ තියෙන පුද්ගලයාට ඒ පෘථග්ජන මානසිකත්වයේ තියෙන පුද්ගලයාට කොහොමත් මේ ධර්මතා වැටහෙන්නේ නැහැ මේව පේන්නේ නැහැ. මොකද මේ පුද්ගලයාගේ මානසිකත්වයේ තියෙන්නේ සැප ඉඳලා නිරේට ගියත් කමන්නේ කියන එක. එහෙම කියන කොටත් කියනවා. ඒ සැප ලැබිලා මේ සැප ලැබිලා නිරේට ගියත් කමන්නේ, හිරේට ගියත් කමන්නේ, නිරේට ගියත් කමන්නේ කියන මානසිකත්වයේ ඉන්නේ. ඉතින් එහෙම කෙනෙක් කවදාවත් මේ ධර්ම ගැන මෙනෙහි කරන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මොකද්ද? මෙන්න මේ ඇහත් අනිච්ච නම් රූපයත් අනිච්ච නම් එයින් හටගත් ආස්වාදය විතරක් නිච්ච වෙන්න බෑ කියලා. එහෙනම් පින්වතුනි ඔබ ජීවිතයේ යම්කි සැපක් සතුටක් හොයනවා හැමදාම. ඔය හොයන සැප සතුට අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඒකාකාරව දිගින් දිගට ඒ සැපේ සතුට අපි තුල පවතිවි කියලා. අනන්ත කාලයක ඉඳලා ওই විදිහට මෝඩ විදිහට හිතුවා. පෙර සංසාරේ භව එකෙන්කට පරීක්ෂා කරගෙන ගියත් දකින්න හම්බෙන්නේ ওই මෝඩ චින්තනයමයි. ඒ කියන්නේ හැමදාම හිතුවා අද නැතුවට හෙට අපිට සැප ලැබෙයි, සැප රැඳෙවි කියලා. දැන් ඔබම කල්පනා කරන්න මේ ජීවිතේ කොච්චර ආස්වාදෙ වින්දද කියලා.
ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් කොච්චර ආස්වාද වින්දද බලන්න. ඒ විඳපු එක ආස්වාදයක්වත් ඔබ ගාව රැඳිලා තියෙනවද? හැබැයි ආස්වාදේ රැඳිලා නැති වුණාට ආස්වාද විඳින්න ගිහිල්ලා විඳපු දුක් ටික නම් ඒව විපාක නම් රැඳිලා ඇති දැන්. එක එක විදියට හැකන නාසය දිව ශරීර මාස පිනවන්න ගිහිල්ලා විඳපු ආස්වාදයන් නම් ඉතුරු වෙලා නැහැ. තිබිච්ච සතුටක් දෙන්නේ නැහැ. කොයි සතුට? මීට කාලෙකට ඉස්සෙල්ලා හැකන නාසය දිව ශරීර මාස පිනවමින් ලැබු සතුට කෝ දැන්? ඒ සතුට අතුරුදහන්. ඒ සතුට ආගියතක් නැහැ. ඒ විඳ සැපකුත් නැහැ දැන් බැලුවහම. ලැබිච්ච සතුටකුත් නැහැ. හැබැයි දුක් ගොඩක් නම් තියෙනවට. ආදීනෝ ටික තියෙන. නේද? බේබද්දත් නැහැ. බිප්පු කසිප්පුකුත් නැහැ. බෝතල් ටික නම් තියෙනවා ගේ පිටිපස්සේ. කෝ බේබද්ද ඌ මාලා. බිප්පු කසිප්පු ටිකත් වතුර වෙලා පොළොවට එකතු වුණා බෝතල් ටික නම් තියෙන උගේ තරම් බලා ගන්න. අවසානයේ ඉතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් කල්පනා කරලා බලන්න ආස්වාද විඳින්න ගිහිල්ලා ඒ ආස්වාද විඳ ඇහත් නැහැ දැන්. ආස්වාද විඳේ රූපෙත් නැහැ. ආස්වාද විඳේ චක්කු විඥානෙත් නැහැ. ආස්වාදයේ සකස් කරලා දීපේ චක්කු සම්පස්සෙත් නැහැ. ආස්වාදයේ කියලා දැනිච්ච චක්කු සම්පස්සජා වේදනාවක් නැහැ දැන්. මුකුත්ම නැහැ. දැන් ඉතුරුලා තියෙන්නේ ඒ නිසා හටගත් දුක්ඛ ස්කන්ධයක් විතරයි. හැමදෑම සංසාරේ ඕකනේ උන්නේ. හැමදෑම සංසාරේ වෙලා තියෙන ඔච්චරමයි. දුක්ඛ ස්කන්ධේ විතරක් ඉතුරු වෙන අපරාධ කියන්න බෑ. ඒක ඉතුරු වෙනවා. භවයෙන් භවයට කෙලවර තියෙන. ඒව මේ තස කෙවලස දුක්ඛ ස්කන්ධ සමුදය හොති. භවයෙන් භවයට දුක්ඛ ස්කන්ධේ ළඟ ඉන්නවා කොමක් නැතත්. බලන්න අවසානයේ මේ අමා ධර්මයට කන් දීලා මේ රාග දේශ මොහ දුරු කරගන්න අසමත් වුණොත් අවසාන ඉතුරු වෙන දුක්ඛ ස්කන්ධය විතරයි නේද කියලා. මේ ජීවිතේ වුණා මේ මොහොත උනා කල්පනා කරලා බලන්න. දැන් මේ මොහොතේ වුණත් ඔබ මේ ධර්මයට කන් දීගෙන ඉන්න නිසා හිතේ සතුටක් හිතේ දුකක් නැතුව ඇති. හරියට කන් දීගෙන ඉන්නවා නම් මේ මොහොතේ නමුත් ඔබේ හිතේ සතුටක් ඇති. සැනසීමක් ඇති. දුක නිවිලා ඇති මොහොතකට හරි. හැබැයි මේ මොහොතේ වුණත් ඔබ මේ ධර්මයට කන් දෙන්නේ නැතුව ලෝක ආස්වාදයේ පස්සේ ලුහු බැඳනා මේ මොහොතේ මොකක් හරි රූපවාහිනිය දිහා බලාගෙන හරි මොකක් හරි ගුවන් විදුලියක හරි මොකක් හරි හාමින් දකිමින් වාසය කළා නම් මේ මොහොතේ ඔබට උරුම දුක්ඛ ස්කන්ධයමයි. ඒ කිව්වේ මේ මොහොතේ ඔබේ හිතේ පවතින අසහනිය. ඊළඟට මේ මොහොතේ මලොත් ඊළඟ මොහොතේ තියෙන අසහනිය. එහෙනම් ධර්මයේ හැසිරෙන්නේ නැති පුද්ගලයාගේ මෙලොව වශයෙන් පවතින 1000 පරලොව වශයෙන් තියෙන 1000 ඒ නිසා ඒක උන්නත් 10 මලත් 10 කියලා. උන්නත් 10 මලත් 10. බලන්න ධර්මයේ හැසිරෙන්නේ නැතිකොට සත්‍යයට තනිකරම උරුම වෙලා තියෙන ජීවිතේ ගින්දර විතරයි ගින්දර ඊට පස්සේ ගිනි දැල් හදවතින් එළියට ඇවිල්ලා ජන සමාජයම අවුලනවා ඊට පස්සේ රටක් අවුලනවා ගිනි ඒ හිතේ තියෙන ගිනි දැල් වලින්. ඉතින් ඒ නිසා භයානකම ගිනි දැල් තියෙන්නේ මේ සමාජයේ එළීමේ අවකාශ පදාර්ථ ගින්දර නෙමෙයි. ඌවා මේ සුළු ගින්දර. ඔයිට වැඩිය මහා ගින්දරක් තියෙනවා මිනිස්සුන්ගේ හිත ඇතුලේ. මහා දුක් ගින්දරක් තියෙනවා. මහා රාග ගින්දරක් තියෙනවා, දේශ ගින්දරක් තියෙනවා, මෝහ ගින්දරක් තියෙනවා. මේ රාග දේශ මොහ කියන තුන් ගින්දරේම පොදු එකතුවට කියනවා දුක් ගින්දර කියලා. එහෙනම් අපි දුක් ගින්දරෙන් දැවෙනවා කියන්නේ එක වෙලාවකට රාග ගින්දරෙන් දැවෙනවා. තව වෙලාවකට දේශ ගින්දරෙන් දැවෙනවා. තව වෙලාවකට මෝහ ගින්දරෙන් දැවෙනවා. තව මේ වෙක්කේ අග්ගී රාගග්ගී දේශග්ගී මොහග්ගී. රාග දේශ මොහ කියන ගින්දර තුනෙන් දැවි දැවි ඉන්නවා. එහෙනම් පින්වතුනි නිවන යන කුමක්ද? මෙන්න මේ රාග දේශ මොහ ගින්දර නිවි යෑමයි. මේ අලුතෙන් බණ අහන අය ගැන විශේෂයෙන් හිතමින් මම මේ වැඩි කාරණා ටිකක් මේ මූල ධර්ම ටිකක් පැහැදිලි කරන්න යෙදුනේ. ඒ අය ගැනත් කරුණාව. එහෙනම් මෙන්න මේ රාගයේ දේශේ මෝහයේ දුරු වීමයි නිවන රාගක්කව නිබ්බානං දේශක්කව නිබ්බානං මෝහක්කව නිබ්බාන රාගයේ දේශේ මෝහය නිරුද්ධ වීමයි නිරෝධ වීමයි නිවියාමයි ශේවියාමයි නිවන සදාතනික. එහෙනම් අන්න භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මෙන්න මේ ඇහෙන් ආස්වාදයක් විඳින්න ගියොත් දුකක්මයි උදා වෙන්නේ. මොකද ඇහැ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. රූපයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. ආස්වාදයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. එහෙනම් ඇහි විපරිණාමයේ ඇහි ආදීනවේ තමයි අන්නේ ලක්ෂණය මොකද්ද?
චක්කුං අනිච්චං දුක්ඛං විපරිණාමං චක්කුං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අයං චක්කුසාදීනෝ. එහෙනම් අපි ඇහි නිස්සරණේ බලමු. යෝ චක්කුස්මින් චන්දරාග විනෝ චන්දරාග පහනං ඉදං චක්කුස නිස්සරණ. එහෙනම් පින්වතුනි ඔබ මේ දුකක්ම නැවත නැවත ගොඩනගෙන නැවත නැවත මේ ජරා මරණ සහිත දුක්ඛ ස්කන්ධයම උරුම කරලා දෙන ඇහැට ආදරෙන් බැඳිලා තින්නේ. ඇහැ වටිනවා, ඇහැ සාරයි, ඇහැ සපයි කියලානේ හිතන් ඉන්නේ. අන භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඔය ඇහෙන් රාග සම්පස්සයෙන් සෝමනස සාගත සුඛ වේදනාවක් හදලා දුන්නට ඒ ඊටාම අල්ප ආස්වාදයක් මවල පෙන්නුවට මේ ඇහැ සමස්තයක් වශයෙන් උරුම කරලා දෙන්නේ සැප නෙමෙයි දුක බව. අනන්ත කාලෙක ඉඳලා මේ සංසාරේ පුරා විඳ සැප සහ දුක ගොඩවල් දෙකකට ගැහුවොත් සැප කියලා කියන්නේ නිකන් පොළොවේ තියෙන වැලි කැටයක් වගේ පුංචි ගොඩක්. දුක කියලා කියන්නේ මේ මහ පොළොව හා සමාන විශාල ස්කන්ධයක්. එහෙනම් මේ ඇහෙන් අල්ප මාත්‍ර සැපක් පෙන්නලා අප්‍රමාණ දුකක් කරපින්නවලා ඇහැ පිනවන්න ගිහිල්ලා ඇහෙන් ප්‍රිය රූප හොයන්න ගිහිල්ලා දැන් බලන්න ජීවිතයේ උහුලන දුක්ඛ ස්කන්ධේ තරම. ඔය විදිහටම කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් අරමුණු හොයන්න ගිහිල්ලා සැප විඳින්න ගිහිල්ලා දැන් බලන්න ජීවිතේ උදා වෙලා තියෙන දුක්ඛ ස්කන්ධයක මහත. දැන් ජීවත් වෙන්න මොනතරම් දුකක් විඳින්න ඕනද? මොන හරි පොඩි හරි අඩුපාඩුවක් වුණොත් ඊට පස්සේ ගිනි ඇවිලෙනවා ජීවිතවල සමාජي. බලන්න ගහ මරා ගන්නවා, කාක් කොටා ගන්නවා, නසා ගන්නවා, අවලාද. මේ හැම දෙයක් අස්සෙම තියෙන්නේ මොකද්ද බලන්න. මේ හැම දෙයක් අස්සෙම තියෙන්නේ මෙන්න මේ යථාර්ථය තේරුම් නොගැනීමනේ. එහෙම තේරුම් ගත්තා නම් එහෙම මේ ලැබිලා තියෙන Tamanට ස්වර්ණමය අවස්ථාවක් කියලා පේනවනේ. මොනවෙන් අඩුපාඩුවක්ද මේ ජීවිතේ? සියල්ල ලැබිලානේ තියෙන්නේ පින්වතුනි. නිවන් දකින්න අවශ්‍ය කරන හේතු සාධක සියල්ලම සැකසීලා තියෙද්දි සැලසීලා තියෙද්දි තව දේවල් අරක නෑ මේක නෑ කිය බොරුවට උඩපනින්නේ මක් නිසාද? ධර්මයේ දැක්කේ නැති නිසා. එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අපට මේ ධර්මයේ දැක්කේ නැති මිනිසයා මේ සියල්ල සැපයි වටිනවා කියලා හිතාගෙන අනන්ත අප්‍රමාණ දුක්ඛ ස්කන්ධයක් උරුම කරගෙන ජීවත් වෙන බව මෙලොවත් පරලොවත්. එහෙනම් අන්නේ ධර්මයේ ඉසේ දකින්න ඕනේ. එහෙනම් ඇහි ආස්වාදය කියන්නේ මොකද්ද? මේ ඇහැ රාගයෙන් යම්කිසි රූපයක් ස්පර්ශ කරලා සකස් කරන සෝමනස්ස සාගත සුඛ වේදනාව. ඒකට ඇහි ආස්වාදය කියන්නේ. ඇහි ආදීනව කියන්නේ මොකද්ද? එහෙනම් ඇහැ අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ධම්මයි. ඇහැ හේතුඵල වශයෙන් සකස් වෙච්ච අවිජ්ජාන තෘෂ්ණාව සකස් කරපු ප්‍රපංච ධර්මයක්. ඒ වගේම මේක විනාශය කරා පරිවර්තන වෙමින් නැවත නැවත විනාශයක්ම සලසා දෙන ධර්මයක්. ඒක තමයි ඇහි ආදීනව. ඒ වගේම ඇහි නිස්සරණය කියන්නේ මොකද්ද? එහෙනම් මෙබඳු ඇහැකට ආදරය කරලා පළක් තියෙනවා. මෙබඳු ඇසකට ආදරය කිරීමෙන් ආසා කිරීමෙන් ඇලුම් කිරීමෙන් නැවත නැවතත් මේ ජරා මරණ සහිත දුක්ඛ ස්කන්ධයම නේද උරුම වෙන්නේ කියලා ගැඹුරින් දැක්කහම ඇහැ ගැන තියෙන චන්දරාග හිතින් පහවල යනවා. යෝ චන්දරාග විනියෝ චන්දරාග පහනන් ඉදන් නිස්සරණ. අන්න එහෙනම් ඇහි නිස්සරණය කියන එක. එහෙනම් ඇහැ ගැන තියෙන චන්දරාගේ. ඒ කියන්නේ ඇහෙන් නැවත නැවත ආස්වාදයෙන් ඇසුරු කරමින් ඇහත් පවත්වාගෙන යන තියෙන උමනාව. චන්දරාගය ඇහි චන්දරාගය දුර වෙලා යනවා. එයා නැවත ප්‍රාර්ථනා කරන්න ඇසක්. එවන් උපසංහාටි ඔය විදිහටම කන, නාසය, දිව, ශරීරය, මනස ගැන තේරුම් ගන්න. එහෙනම් කනෙන් යම්කිසි සෝමනස් සහගත සුඛ වේදනාවක් හට ගන්න නම් ඒක තමයි කනෙහි ආස්වාදේ. කන අනිත්‍යයි දුක්ඛයි විපරිණාම ධම්මයි ඒක තමයි කනේ ආදීනවේ. එහෙනම් කන කෙරෙහි ඇති චන්දරාගය පහ කරලා දැමීමයි. යෝ චන්දරාග පහනං චන්දරාග විනියෝ චන්දරාග විනියෝ චන්දරාග පහනං ඉදන් නිස්සරණ. එහෙනම් කන ගැන තියෙන චන්දරාගය කියන්නේ කන ඇසුරු කිරීමෙන් ආස්වාදයක් විඳින්න පුළුවන් කියන මුලාවෙන් යුක්තව නැවත නැවතක් කනක් බලාපොරොත්තු වෙමින් මේ සංසාර ගමනේ යන්න තියෙන ඌමනාව නැවත කනක් උරුම කර ගැනීමට තියෙන අවශ්‍යතාව කන කෙරෙහි චන්දරාගය පහ වෙලා ගියාම නැවත කනක් ලැබෙන්නේ. එහෙනම් මේ විදිහට ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හයම ගැන තියෙන චන්දරාගේ හිතින් පහ වෙලා ගියා නම් ඒ කියන්නේ මේ හයම නැවත ඇසුරු නොකළ යුතු දේවල්. මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හය ඇසුරු කිරීමට සුදුසු
ධර්ම නෙවෙයි. මේවා පවත්වාගෙන යන්න සුදුසු ධර්ම නෙවෙයි. මේවා ආදරය කරන්න සුදුසු ධර්ම නෙවෙයි. මේවා ඇලුම් කරලා බැඳගෙන ඉන්න ඕන ධර්ම නෙවෙයි. මේවා මම වගේ කියලා ගන්න පුළුවන් සාරයක් ඇති ධර්ම නෙවෙයි. යනාදී වශයෙන් දිගින් දිගට මේ ධර්ම ගැන නුවණින් දකිමින් වාසය කළාම ඒ සියල්ල ගැන තියෙන චන්දරාගය හිතින් දුර වෙලා යනවා. එහෙනම් අන්න ඒ චන්දරාගය දුරු යාමට කියනවා නිස්සරණය. නිස්සරණය කිව්වේ ආයි සංසාරي සැරිසරන්නේ නෑ. එහෙනම් අපි සැරිසරලා තියෙන්නේ කුමකින්ද කියලා බැලුවොත් දැන් අපිට පේනවා අපි කකුල් දෙකෙන් ඇවිදින්නේ කියලා. කකුල් දෙකෙන් අපි ඇවිදින්නේ. නමුත් බලන්න ඇත්තටම අපි ඇවිදින්නේ කකුල් දෙකෙන්ද කියලා. කකුල් දෙකෙන් මේ පාරක ඇවිදිනවා මහ පොළොව මත. නමුත් අපි ඇවිදින්නේ ඇත්තටම කුමකින්ද? ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් කියන හය ආකාරයටම අපි ඇවිදිනවා මේ චන්දරාගින් යුක්තව. දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් යනාදී වශයෙන් විග්‍රහ කළේ. දැන් උනත් පුළුවන් ඔබට මේ මොහොතේ මෙතන බණ අහන ගමන් සිතින් ගෙදර ගිහිල්ලා රවුමක් ගහලා ඉන්න. දැන් එහෙනම් අපි සැරිසරන්නේ ඇත්තටම සිතින්. සිතට ద్వාර හයක් තියෙනවා. චක්කුද්්වාර, සෝතද්්වාර, ගාහනද්්වාර, ජීවහද්්වාර, කායද්්වාර, මනෝද්්වාර කියලා. ద్వාර හයක්, දොරවල් හයක්. මෙන්න මේ දොරවල් හයෙන් එළියට එන හිත මේ ලෝකේ පුරා සැරිසරන ඇවිදින්න. එක වෙලාවකට ඇහෙන් එළියට ඇවිල්ලා රූප පස්සේ හඹාගෙන යනවා. තව වෙලාවකට කනෙන් එළියට ඇවිල්ලා ශබ්ද පස්සේ හඹාගෙන යනවා. ওই විදිහට තව වෙලාවකට නාසයෙන් එළියට ඇවිල්ලා ගන්ධ පස්සේ හඹාගෙන යනවා. තව වෙලාවකට දිවෙන් එළියට ඇවිල්ලා රස පස්සේ හඹාගෙන යනවා. සිත. තව වෙලාවකට කයෙන් එළියට ඇවිල්ලා ස්පර්ශයෙන් පස්සේ පහස පස්සේ හඹාගෙන යනවා සිත. තව වෙලාවකට මනසෙන් එළියට ඇවිල්ලා ධර්ම පස්සේ හඹාගෙන යනවා සිත. දැන් බලන්න ওই ටික නෙවෙයි තියෙන්නේ කියලා ජීවිතේ. ඔබේ ජීවිතේ කල්පනා කරලා බැලුවොත් එක වෙලාවක ඔබට දකින්න පුළුවන් ජීවත් වෙනවා කියලා රූප පස්සේ හඹාගෙන යන අවස්ථාවක්. තව වෙලාවකට ජීවත් වෙනවා කියලා ඔබට පෙනේ ශබ්ද පස්සේ හඹාගෙන යන වෙලාවක් සිත. තව වෙලාවකට ගන්ධ පස්සේ හඹාගෙන යනවා. තව වෙලාවකට රස පස්සේ හඹාගෙන යනවා. තව වෙලාවකට ස්පර්ශ පස්සේ පහස පස්සේ හඹාගෙන යනවා. තව වෙලාවකට අදහස් පස්සේ හඹාගෙන යනවා. සිත සැරිසරනවා මේ මුළු සක්වලේම 100ක් කෝටියක් සක්වලේම. ඒ නිසා සිතත් එක්ක ගතකුත් සම්බන්ධ වෙලා නාම රූප ධර්ම වශයෙන් මේ අනන්ත සක්වලේ භවයෙන් භවයට සැරිසරනවා මේ නාම රූප પરම්පරාවක් විඥානෙ මුල් වෙච්ච. මුළු සංසාරේ පුරාම සිද්ධ වුණේ ඕකම තමයි. එහෙනම් පින්විතන ඔය ධර්මයේ එසේ දරා ගන්න ඕනේ. මේ විදිහට ධර්මයේ නුවණින් දකින්න ඕන. එහෙනම් මෙන්න මේ සියලු ආකාරයෙන් අභ්‍යන්තර ආයතන ගැනත් බාහිර ආයතන ගැනත් ඇති ආස්වාදෙ හිතින් දුරු කරලා දැමීම තමයි ආස්වාදයේ පිළිබඳ චන්දරාගය දුරු කිරීම තමයි නිවන් මඟ. දැන් මේ පැහැදිලි කරේ ඔබට අභ්‍යන්තර ආයතන ගැනනේ. එහිම බාහිර ආයතන ගැන සූත්‍රයක් පෙන්නනවා. ඒ කියන්නේ විස්තරයක් කරන්න අවශ්‍ය නැහැ. දැන් පැහැදිලි කරපු නිසා ද්විතීය ඔබ දැනගන්න ඕන බුදුරජාණන් වහන්සේ නම් වූ විශ්වය මහා ශාස්ත්‍රතුමන් වහන්සේ මෙච්චර ධර්මයක් අප වෙනුවෙන් දේශනා කළා තියෙනවා කියලා. ඒකයි සමහර දේශනා කරන්නේ ඔබට මේ පෙන්වා දෙන්නේ හැම සූත්‍රයක්ම තේරුම් ගන්න පුළුවන්කම නිසා නෙමෙයි. මෙබඳු ධර්මයක් භාගතුන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා කියලා පෙන්වන්නේ. ද්විතීය පුබ්බේ සම්බෝධ සූත්‍රය. යංකෝ රූපේ පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපානං ආසාදු. යං රූප අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම අයං රූපානං ආදීනවෝ. යෝ රූපේසු චන්දරාග විනෝ චන්දරාග පහනං ඉදං රූපානං නිස්සරණ. අර කිව්ව විදිහටමයි. යම්කිසි රූපයක් හේතුඵල වශයෙන් ගැලපිලා රාගින් ඇහැට ස්පර්ශ වෙලා හට ගන්නවද සෝමනස්ස සාගත සැප වේදනාවක්. ඒ කිව්වේ සතුටු සහගත සැප වේදනාවක්. මෙන්න මේකට රූපය ආස්වාදයේ කියන. යම්කිසි රූපයක් අනිච්චද හේතුඵල වශයෙන් සකස් වෙච්ච මායාවක් බොහොම සුළු කාලයක් විද්‍යමාන වන්නත් මේ රූපේ පෙන පිඬුවක් වගේ අනිච්චයි. මේ රූපයේ විපරිණාම දුක්ඛයි ඒ වගේ විපරිණාම ධම්මයි. මේ රූපය ඇතුලේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමනස උපායාස කියන සියලුම දුක් හැංගිලා තියෙනවා. අවසානයේ විනාශයක් අත් කරලා දීලා මේ රූපයත් විනාශ වෙලා යනවා. විනාශයක් අත් කරලා දීලා විනාශي වෙලා යන්නේ. දැන් බලන්න නිර්වල සත්තු ඉන්නවා. නිර්වල අනන්ත අප්‍රමාණ සත්තු ඉන්නවා. අවිච්ච මහ නිරේපවා අනන්ත අප්‍රමාණ සත්‍යෝ 130ක් නිර්වල.
දැන් ওই නිර්වල සත්තු දුක් විඳිනවනේ. ওই නිර්වල සත්තු දුක් විඳින සත්තුන්ගෙන් බහුතරයක් අරන් බැලුවොත් අති බහුතරයක් දෙනා මේ රූපයට ඇලුම් කළා තමයි පව කරගත්තේ. රූපයට ඇලුම් කළා මිනිත් මැරුවා. දැන් ඔය පේනවා ඇති ඕන් තරම් ප්‍රේම හුටපට. ඔයයිදි පේනවා ඇති තමන්ගේ පෙම්මතියට හෝ පෙම්වතාට ඇලුම් කරා කියලා ඒ රූපයට ඇලුම් කරා කියලා තමන්ට අයිති රූපය මගේ රූපය මේ රූපේ වෙන එකකට බලන්න බෑ යන ආදි වශයෙන් තවත් මිනිසයන්ගේ ඇස් හිටන් අඳ කරපු අවස්ථා. එහෙම නැත්නම් අතපය කපලා දාපු අවස්ථා. එහෙම නැත්නම් මරණයටම පත් කරපු අවස්ථා. දැන් ඔහම සංසාරේ ඉඳලම ඔය වැඩේ වෙනවම ඔය මෝඩකම්. එතකොට දැන් බලන්න යම්කිසි අපි උදාහරණයක් ගමු. යම්කිසි තරුණයෙක් ඉන්නවා. ඒ තරුණයාට අපි හිතමුකෝ ලෝක සම්මතයේ පංචකාම ගුණෙන් ඉහළ රූපයක් ඇති පෙම්වතියක් ඉන්නවා. දැන් මේ පෙම්වතිය දිහා තව එකෙක් බලනවා. බැලුවා කියලා මොකද වෙන්නේ? ඇයි තමුසේ මගේ ගෑන් ළමයා දිහා බලන්නේ කියලා ඔන්න අහනවා ප්‍රශ්නේ. ඇයි අපිටත් තියෙන වැස් බලන්න බැරිද කියලා අනිත් පුද්ගලයාත් අහනවා. දැන් ඔය කතා බහ දිගින් දිගට යනවා. දිගින් දිගට ඔහොම ගත වෙනකොට වචන හුවමාරුව දරුණු තැනකට ඇවිල්ලා අවසානයේ දෙන්න ගහමරා ගන්නවා. අවසානයේ පෙම්මතා මොහොකින් හරි දමල ගහනවා අර පුද්ගලයාගේ ඔළුවට එතනම මලා. මෙහෙම වෙච්ච අවස්ථා ඕන් තරම් ඔබ දැකලා තියෙනවා. දැන් අන්න අර පුද්ගලයා මෑරුණා. දැන් ඉතින් නිකන් ඉන්න හම්බෙන්නේ. දැන් ඉතින් පෙම්මතිය නිසා මිනිමරුවා කියලා හරියන්නේ හිරේ දානවා. උසාවියට අරන් ගිහලා හිරේ දැම්මා. දැන් අපි හිතමුකෝ තවත් හොඳ ලස්සන වෙන්න අර පෙම්මතිය අර පුද්ගලයා හිරේ ඉඳලා එනකොට වෙන එක ගිහිල්ලා. එහෙමත් හිතමුකෝ. දැන් ඒ මිනිසයා තමන්ගේ පෙම්මතිය නිසා ඒ මිනිමරුම කළා. හොඳයි. ඒ මිනිහා හිරේ ගිහිල්ලා පෙම්මතා හිරේ ගිහිල්ලා ඉඳලා එනකොට පෙම්මතිය වෙන තරුණයෙක් එක්ක විවාහ කිවිසගෙන කියලා හිතමුකෝ. එතකොට මෙලවත් ඔහුට ඒ රූපේ නිසා මෙලවත් දුක්ඛ ස්කන්ධයක් උරුම වුණා. මෙලවත් හිරේ ගියා විලංගුවේ ගියා. දැන් මරණකම්මත් අරගෙන හිතමින් දුක් වෙනවද? දැන් Tamanට ප්‍රේමයේ රූපේ අහිමි වුණා කියලා මරණකම් ඒ ගැන සිහි කර කර දැන් දුක් වෙනවා. එපමණයිද? නෑ. මරණයට පස්සේ නිරේටත් යනවා. ඇයි? අර මිනිමරුමේ විපාකයක් වශයෙන්. ඉතින් අපි හිතමුකෝ ගුණවන්ත මිනිසෙක් මැරුවේ කියලා. මොනවා හරි ඔහුගේ තියෙච්ච දුර්වලකමන් නිසා එසේ කතා බහක් ඇති වුණා. නමුත් ඔහුට යම්කිසි ගුණයක් තිබිච්ච හොඳ යහපත් මිනිසෙක් කියමු මැරුවේ. අපි දන්නේ නැහැ නේ කෙබඳු මිනිසෙක්ද කියලා මැරුවේ. අපි හිතමු ගුණයක් තියෙන මිනිසෙක් මැරුවේ. ඉතින් ඒකාන්තයෙන් සතර අපායට යනවාමයි. සතර අපායට වුණ නිරේටම යන්න පුළුවන්. ඒතකොට නිරේට ගිහිලා දැන් දුක් විඳිනවා. ওই විදිහ නිරසතුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. දැන් ඔවුන් ඒ දුක් විඳින්නේ කොමන් නිසාද කියලා බැලුවම රූපයන් නිසා. දැන් ඒකෝ රූපේ. දැන් ඒ රූපෙත් නැහැ. දැන් අර තරුණියත් වයසට ගිහිල්ලා මැරුණා. දැන් අර කලින් දැක්කකෝ අර රූසිරු දැන් ඒකත් නැහැ. ඒ ටිකත් වෙනසිලා ගියා. අවසානයේ අසාර රූපයක් නිසා අර පුද්ගලයා මෙලවත් දුක්ඛින්ද පරලොවත් දුක්ඛින්ද. එවන් උපසංහති ඔය විදිහටම ජීවිතේ අනෙක් කාරණා ගැන සලකලා බලන්න. ওই විදිහටම රූප නිසා, ශබ්ද නිසා, ගන්ධ නිසා, රස නිසා, පොට්ටබ්බ නිසා, නැත්නම් පහස නිසා, ඊළඟ අදහස් නිසා කොච්චර ලෝක සත්‍යෝ මෙලෝ වශයෙන්ම ගහමරා ගන්නවද? කොච්චර ලෝක සත්‍යෝ මෙලොවදීම කා කොටා ගන්නවද? මෙලොවදීම කා කොටාගෙන මෙලොවදීම හිරේ විලංග වැටලා සමහරව අතපය කඩාගෙන, නසාගෙන, කපාගෙන කොච්චර දුක් විඳිනවද මෙලෝ වශයෙන් කල්පනා කරලා බලන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ මෙලෝ වශයෙන් ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් ලබන ආස්වාදය ගැන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලින් ලබන ආස්වාදය ගැන මෙලෝ වශයෙන් මෙච්චර වද වෙලා අරගල කර කර ඉඳලා යුද්ධ කර කර ඉඳලා මැරිලා ගිහිල්ලා උපදිනව නිරවල ඇතුළු සතර අපායි. එදාට එතන අනන්ත දුකක් විඳිනවා. එතකොට වුන් මේ දුක් විඳින්නේ අසාර රූපයක් නිසා. අසාර සද්දයක් නිසා, අසාර ගන්ධයක් නිසා, අසාර රසයක් නිසා, අසාර පොට්ටබ්බයක් පහසක් නිසා, අසාර ධර්මයක් දැන් අදහසක් නිසා. එහෙනම් මුළු සංසාරෙම මේ ලෝක සත්‍යෝ දුක් විඳින්නේ බලන්න නිකරුණේ විහිං. සකල ලෝක සත්‍යයම දුක් විඳින්නේ මේ ඇත්ත තේරුම් ගන්න නැති නිසා. මේ ඇත්ත තේරුම් ගත්තොත් අද ඔබ මේ මොහොතේ ඉඳලා මේ දුකින් නිදහස්. මේ මොහොතේ ඉඳලම ඔබට තේරුම් ගන්න පුළුවන් එහෙනම්
මේ දුකින් නිදහස් වෙන මාර්ගය. කොහොමද? මේ සියල්ල අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව නුවණින් තේරුම් අරගෙන ඒ සියල්ල නුවණින් මෙනෙහි කරමින් පසු වුණා නම් මේ මොහොතේ ඉඳලම දුකින් නිදහස්. දිගින් දිගටම ඒ කාර්යය කරගන්න පුළුවන් ඉතියේ පරිසරයක් ඔබේ ජීවිතේ උදා වුණොත් ඔබ එහෙනම් කවදා හෝ දවසක මේ ජීවිතේදීම අරිහත් ඵලයටපත් වෙනවා නම් ඒ අරිහත් ඵලයටපත් වෙන මොහොත දක්වාම සුවසේ වාසය කරනවා. එපමණක් නෙමෙයි අරිහත් ඵලයටපත් වෙලත් සංසාර දුකෙන් සදාහරම නිදහස් වෙලා සදාතනික සැපතටපත් වෙනවා. එහෙනම් ඒ සදාතනික සැපත ඔබ තුලමයි පවතින්නේ. ඒ සදාතනික සැපත පවතින්නේ ඔබේ අවබෝධය තුලයි. දුක පවතින්නේ අනවබෝධය තුලයි, සැප පවතින්නේ අවබෝධය තුලයි. ඔක හැමදාම මතක තියාගන්න. යම්කිසි දුකක් ඔබ මොහොතකට හරි විඳිනවා නම් එක අංශු මාත්‍රයක හරි දුකක් හිතේ හටගත්තා නම් මතක තියාගන්න ඒ දුකටත් හේතුව ඔබේ අවිජ්ජාවයි කියලා. තණ්හාවයි කියලා. වෙන කිසිම හේතුවක් නැහැ. එහෙනම් මේ ඇත්ත පිළිබඳ තියෙන අනවබෝධය තමයි අපිට දුකට හේතුව. දැන් අපි ගත්තොත් එහෙම අපි හිතමුකෝ දැන් රහත් ඵලයටපත් උනේ නැහැ කියලා තාම. හැබැයි රහත් ඵලයටපත් උන්නේ නැරත් මගවඩන ආර්ය ශ්‍රාවකෙක් වශයෙන් මෙහෙම ගමන් කරනකොට යම් යම් මොහොතවල යම් යම් අවස්ථාවල අවිජ්ජාව නැවත සමුදේ වෙනවා. ඒ අවිජ්ජාවේ දෘෂ්ටි කොටස විතරනේ සෝවාන් පුද්ගලයාට නැත්තේ. එතනින් එහා පැත්තට සංඥා කොටස තියෙනවා අනාගාමී ඵලයට එනකම්. එතකොට මෙන්න මේ අර ආර්ය ශ්‍රාවකෙක් වශයෙන් හරි මෙහෙම ගමන් කරනකොට එක මොහොතකට හරි සිහිය බිඳලා ගිහිල්ලා ප්‍රඥාව මොට වෙලා ගිහිල්ලා හිතුනොත් මේ රූපය මේ ඇහැ රූපය අනිත්‍යයි සුඛයි අත්තයි කියලා ඒ මොහොතේ ඔබට තියෙන දුක. එක මොහොතකට හරි ඔබට හිතුනොත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන සියල්ල නිත්‍යයි සුඛයි අත්තයි කියලා ඒ මොහොත තුල ඔබ ඉන්නේ දුක්ඛ. මතක තියාගන්න. ඒ දුක මෙලොවට විතරක් නෙවෙයි පරලොවටත් අදාළයි. ඇයි ඒ මොහොතේ කර්මයක් සමුදේ වෙනවා සහජාත භවයේ මේ භවයේ අත්විඳිනවා දුකක් ඊළඟට පුනර්භවයේ දුක් විඳිනවා. එහෙනම් පින්වතුනි අනවබෝධයෙන් යුක්තව එක තප්පරයක් අපි ගත කළත් ඒ තප්පරය තුල තියෙන දුක. එහෙනම් අවබෝධයෙන් එක තප්පරයක් ගත කළත් ඒ තප්පරය තුල තියෙන සැප. ඔබ ඒ සැපේ හොඳටම තේරුම් ගන්නවා මේ ධර්මයේ තුල ගමන් කරනකොට. මේ ධර්මයට නිරන්තරයෙන් කන් දීලා මේ ධර්මයේම හිත පිහිටුවාගෙන කටයුතු කරනකොට ඔබට තේරෙයි එක තප්පරයක් මේ ධර්මයෙන් එළියට ගිය ගමන් තියෙන දුක කියලා. නිකන් හරියට අර උදාහරණයක් ගත්තොත් අපි ගෙයක් තියෙනවා. මේ ගේ ඇතුලේ වායු සමනය කරලත් එකයි තියෙන්නේ. වායු සමනය කරලා ගෙදර දොර ජනෙල් ඔක්කොම වහලා තියෙන්නේ. එළියේ ගිනි කාස්ටක අවුව. අපි හිතමු එළිය ගිනි ගන්නවා කියලා. එළිය මහා අප්‍රමාණ ගින්දරක් තියෙනවා. එළිය හතර අතේ සූර්යාගේ ආලෝකයක් දරුණුවට වැටිලා ඊට අමතරව තව මොන හරි කැලයකුත් ගිනි ගන්නව වටේ පිච්චෙනවා. ලැබු ගින්නකුත් තියෙනවා. දැන් අපි මේ ගේ ඇතුලේ ඉන්නකම් හොඳට AC එකක් දාගෙන දොර ජනෙල් ටික සියල්ලම වහගෙන මේ ගෙට වෙලා ඉන්නකම් අපට අර බාහිර උෂ්ණත්වය දැනෙන්නේ නැහැ. හැබැයි එක මොහොතකට හරි අපි මේ දොරක් හරි ජනේලයක් හරි ඇරියොත් දොරක් ජනේලයක් ඇරලා තප්පරයකට හරි එළියට ගියොත් අපිට අන්න අර මහා උණුසුම දැනෙන්න ගන්නවා තාපේ දැනෙන්න ගන්නවා. ඒ වගේ මේ ධර්මයේ තුල ඔබ කිඳා බහැගෙන ඉන්නකම් ධර්මයේම නුවණින් මෙනෙහි කරමින් ඉන්නකම් ඔබගේ හිතේ තියෙන සහනීය සුවේ සිහිලස සීලය සිහිල්ලය සිහිල් වෙච්ච ලයක් තියෙන සිසිලසක් තියෙන. එතකන් තියෙන සිහිලස. එක මොහොතකට හරි ඔබ මේ ධර්මයෙන් ඉවතට ගියොත් එක මොහොතකට හරි ඔබේ සතිය ප්‍රඥා බිඳුනොත් එතන් පටන් තියෙන්නේ 10. එතන් පටන් තියෙන්නේ 10. ඒක අත්දකින්න පුළුවන් හොතට මේ ධර්ම මාර්ගය යන අයට. එහෙනම් යම්කිසි මොහොතක ඔබේ හිතේ 10ක් පවතිනවා නම් ඔබ අන්නේ මොහොතේ තේරුම් ගන්න ඕනේ කියන්නේ ඔබේ සිහියයි ප්‍රඥාවයි බිඳිලා මොහොතකට හරි. එහෙනම් ආයත සංවරේ පිහිටන්. නැවත උතුම් වූ ධර්මයේ සිහිපත් කරන්න. චතුරාර්ය සත්‍ය ධර්මයේ සිහිපත් කරන්න. ත්‍රිලක්ෂණයේ සිහිපත් කරන්න. පටිසමුපාදයේ සිහිපත් කරන්න. සිහිපත් කළා මේ සියල්ල අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව නුවණින් දැකලා ආය පිහිටන්න සංවරේ. ආයත සංවරේ කියුවේ නිසා. නැවත පිහිටනවා සංවරේ. ඒ උතුම් වූ සංවරය මොකද්ද? ලෝකෝත්තර කුසල සීලේ පිහිටන. එහෙනම් පින්වතුනි
නුවණින් කල්පනා කරලා බලන්න. මේ ධර්මයේ පිළිබඳ අංශු මාත්‍රයක වැටහීමක් ඇති ලෝක සත්‍යයට එහෙනම් ඔබ හිතනවද මොහොතක වසනසීමක් ඇති කියලා? නෑ, මොහොතක වසනසීමක් නෑ. මේ ධර්මයේ තුල ගමන් කරන්නේ නැති මේ පෘථග්ජන ලෝක සත්‍යය බොරුවට hina වෙලා හිටියට ඇතුළාන්ත ගිනි ගන්නවා උන්ගේ. බොරුවට hina වෙන්නේ. ඔවුන් දන්නවා hina වුණට ඇතුළේ සතුටක් නැහැ කියලා. ලෝක සම්මතය අපිට බොරුවට hina වෙන්න පුළුවන්. දත් ටික පෙන්නලා. එහෙම hina වුණට ඇතුළාන්ත සතුටක් නැහැ. ඇතුළාන්ත දැවෙනවා 1000. ඔබම කල්පනා කරන්න. මෙච්චර ධර්මය අහලා අවබෝධ කරගෙන යම් තාක් දුරකට කෙලෙස් නිවාගෙන ඒ නිවන් මාර්ගයේ වඩන ශ්‍රාවකයෙක් වෙලා යම් ආකාරකින් ඔබත් ධර්මයෙන් අංශු මාත්‍රයක් හරි පිටපැන්නොත් මේ මාර්ගෙන් එළියට ගියොත් සතිය ප්‍රඥා මොහොතකට හරි බිඳුනොත් ඔබට එතන තියෙන්නේ මහා දාහයක් නම් එහෙනම් කිසිම ආකාරකින් අර සතියයි ප්‍රඥාවයි සති සම්පජාන්නේ පිහිටියේ නැති කිසිම ආකාරකින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙච්ච නැති කිසිම ආකාරයකින් මේ පටිසමුපාද ධර්මයේ දකින්න නැති පුද්ගලයා තුල පවතින අසහනිය මොනතරම්ද කියලා හිතා ගන්න පුළුවන්ද ඔබට? පෘථග්ජනයා කියන්නේ තනිකර 1000ෙම දැවෙන පුද්ගලෙක්. දැන් අපිට දැන් ලෝක සම්මතයෙන් අපි ගත්තොත් රටේ ජනාධිපතිතුමා ගමුකෝ උදාහරණයක්. එතුමාට ඕන නම් බොරුවට hina වෙලා ඉන්න පුළුවන් මිනිස්සු ඉස්සරහ. හැබැයි ඇතුළාන්තයේ ඇත්තටම hina වෙන සතුටක් තියනවාද? hina වෙන තරම් සතුටක් තියනවාද කියලා ඇහුවොත් එතුමා වුණත් කියයි නෑ. එහෙම එකක් නෑ අයියේ. මේ මහා ප්‍රශ්න ගොඩක් මැද කොහොමද hina වෙන්නේ? කෝණු හාසෝ කිමානන්දෝ මේ සංසාරේ මොන හිනාවද්ද මොන ආනන්දයක්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා අපි. ඒ නිසා පින්වතුනි ඔය සැනකෙලි, ගිනි කෙලි, මල කෙලි මොනවා හරි අටවගෙන ඔය බොරුවට උඩ පෙන්නට hina වුණාට සතුටුද කියලා ඇහුවට ඇත්තටම සතුටක් නැහැ ජීවිතවල. නැති නිසාමයි ඒක අහන්න වෙලා තියෙන්නේ. එහෙම ගන්නෑ. ඒ නිසා ඔබ මේ ධර්මයේ හොඳින් අවබෝධ කරගෙන මේ ධර්මයේම පිළිහිටාගෙන කටයුතු කරන බුද්ධ ශ්‍රාවකෙක් බවට පත් වෙන්න. අද දවසේදී අපි මේ උතුම් වූ ධර්මයේ තුල සත්‍ය පබ්බේ යටතේ විග්‍රහ කරන්න යෙදුනේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය ගැනම තමයි. එතකොට මීට පෙරත් මේ ගැන දේශනා කළා විවිධ දේශනා රැසකින්. ඉතින් අද දවසේදී උත්සාහ ගත්තේ මේ දේශනා කරපු ධර්මයක් නැවත සිහිපත් කරලා දෙමින් ඉදිරියේදී දේශනා කරන්න බලාපොරොත්තු වෙන මේ සත්‍ය පබ්බේ පිළිබඳ සත්‍ය පබ්බේ කියන්නේ අතරම සත්‍ය විභංගය ආදී සූත්‍රයක්. සත්‍ය විභංගය කියන සූත්‍රයෙන් පෙන්වා දෙන්නා වූ දහම් කාරණා ටිකම තමයි මේ සතිපට්ඨානි මහා සත්‍ය පබ්බේ යටතේ විග්‍රහ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ධර්මය ගැඹුරට තව අපි අහන්න ඕන. ඒකට අවශ්‍ය කරන මේ පරිසරය හදලා දෙන්නත් ඒ වගේම මෙතෙක් අපි ශ්‍රවණය කරපු දහම් කාරණාවල යම්කිසි සමාලෝචනයක් රැගෙන ඉන්නත් තමයි අද දවසේදී අපි මේ කටයුතු යොදාගත්තේ. මොකද මම ඒකටත් හේතුවක් කියන්න එපා. ඇත්තටම කල්පනා කරගෙන හිටියද සත්‍යපබ්බේ අද ඉඳලා දේශනා කරන්න. ඒ කියන්නේ සත්‍යපබ්බේ යටතේ දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍ය කියන සත්‍ය හතර පිළිවෙලට විග්‍රහ කරන්න ඕමනායි. දැන් අද දවසේදී මේ කටයුත්ත පටන් ගන්න කියලා හිතන් හිටියට ඒක කරගන්න බැරි වුණේ ඇත්තටම මෙන්න මේ පවතින මේ පරිසරයේ මේ සමාජ පරිසර තත්ත්වයේ මත. මොකද විදුලිය පිළිබඳ ගැටලුවක් තියෙනවා. විදුලිය විසන්දි වෙනවා. ඉතින් අපි මේවා ජෙනරේටර් ක්‍රියාත්මක කරලා මේ විදුලිය ලබා ගත්තත් ඒ ජෙනරේටරුත් අනිච්චයි. ඉතින් එතකොට ඒ කිසිවක් ගැන අපිට නිත්‍ය විශ්වාසයක් තියලා මේ පවතින වාතාවරණය මත නිත්‍ය විශ්වාසයක් තියලා ඒ ධර්ම දේශනාව ආරම්භ කරන්න බෑ. අතන මගින් එක ඛණ්ඩණය වෙනවා නම් ඒක එච්චර සුදුසු නැහැ. ඉතින් ඒ නිසා ඒ ධර්මයේ මනාකොට දේශනා කරන්න ඕන නිසා ඒකට අවශ්‍ය කරන යම්කිසි ආකාරයක සාමකාමී පරිසරයක් යම් මට්ටමකින් හරි නිර්මාණය කරන 100%ක් ඔක වෙන්නේ යම් මට්ටමකට හරිය පෙරපවතුනා වගේ නිස්කලංක පරිසරයක් මානසිකත්වයක් නැවත ගොඩ නැගෙනකම් අපිට මේ ධර්මයේ ගැන සාකච්ඡා කරන්න අමාරු එකට හේතුව දිගින් දිගට ගැඹුරට විමර්ශනය කරන්නත් ඕන. භික්ෂුවක් වශයෙන් අපි ධර්මයේසේ දේශනා කරන්නත් ඕන. ඔබේ ධර්මයේ දිගින් දිගට අහගෙන ඉන්නත් ඕන. ඉතින් මැදින් බාධා ඇවිල්ලා මේ දේශනාවත් ශ්‍රවණයත් ඛණ්ඩණය වෙනවා නම් අපි දෙගොල්ලම කරන වැඩේ තේරුමක් නැති වැඩක් වෙනවා. ඒ නිසා තමයි තව එක සතියකට කාල දැමි අපි ප්‍රාර්ථනා කරමු මේ උතුම් පින්බෙලෙන් ඒ සියලු ප්‍රශ්න निराකරණය වෙලා මිනිසයන්ට මේ ධර්මයටවත් අරුම තරම කන් දෙන්න පුළුවන් පරිසරයක්වත් උදා වේවා කියලා. මොකද එහෙම නොවුනොත් මේ කිසිම ප්‍රශ්නයක විසඳුමක් අපිට බලාපොරොත්තු වෙන්න වෙන්නේ.
ඉතින් එහෙමනම් අද දවසේදී ඒ උතුම් වූ සතර සතිපට්ඨාන ධර්මයට අනුකූලව අපි ධම්මානුපස්සනා ධම් ව්‍යාකරණ යටතේ සත්‍ය පබ්බය ආශ්‍රයෙන් මෙන්න මේ සත්‍ය දකින්න ඕන ආකාරය ගැන විග්‍රහයක් කළේ. එහෙනම් මෙතෙක් මේ ගෙවිච්ච කාලපරාසය තුළ ඔබට විග්‍රහ කළේ සත්‍ය ගැනයි. අපි සමහරවිට අපි නොදන්න, සමහරවිට අපි නොහිතන සත්‍ය ගැනයි. සමහරවිට අපි දැනගෙන හිටියත් අපි හිතන්නේ නැති සත්‍ය ගැනයි. ඒ නිසා නැවතත් ඒ කාරණාවම නැවත වතාවක් මතක් කරන මොකක්ද? කොච්චර සත්‍ය ගැන දැනගෙන හිටියත් වැඩක් නෑ. සත්‍ය ගැන හිතන්නේ නැත්තම්. පුංචි උදාහරණයක් කියලා මේ දහම් ව්‍යාකරණ අවසන් කරනවා. දැන් කල්පනා කරන්න ඔබ මැරෙන බව දන්නවනේ. මැරෙන බව දන්න උනට මැරෙන බව හිතනවා. හොඳට බලන්න. කල්පනා කරලා. මැරෙන බව දන්නවා. නමුත් හිතනවද ඔබ මැරෙන බව? නෑ. මැරෙන බව හිතනවා නම් ඒක නුවණින් දකිනවා නම් එහෙනම් ලෝකේ කිසිම වැඩකට ඔබ මූලිකත්වය දෙන්නේ නැහැ නිවනට හැර. එහෙනම් ඔබ මේ මරණය ජය ගන්නයි උත්සාහ ගන්න. අඩුම තරමේ නිවනට බැරි නම් සුගතියකටවත් යන්න උත්සාහ ගන්න. සුගතියටවත් යන්න උත්සාහ ගන්න නැත්තම් නිවන කොහොමද සුගතියටවත් යන්න උත්සාහයක් දරන්නේ නැත්තම් ඒ කියන්නේ අපි දන්නව විතරයි හිතන්නේම නැහැ. ඒ වගේම තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අපි කොච්චර ඇහුවත් දැනගත්තත් අපි ඒ ධර්මයේ නුවණින් හිතන්නේ නැත්නම් ඒකට යෝනිසෝ මනසිකාරය කිව්වේ කොච්චර ඇහුවත් වැටහෙන්නේ. මේ ධර්මයේ දිගින් දිගට හිතනකොට මේ ධර්මයේ විවිධාකාර දොරටු විවර වෙනවා. විවිධාකාර මානයන් මේ ධර්මයේ ඇතුලෙන් පේන්න පටන් ගන්නවා. මේ මුළු විශ්වයේම දොරගොළු විවර වෙලා මේ මුළු විශ්වයේම ඇත්ත පේන්න පටන් ගන්නවා. ඊට සංගවන දෙයක් නෑ ආයි. බුදුරජාණන් වහන්සේ නම් වූ මහා විශ්වයේ අග්‍ර මහා උතුමාණන් වහන්සේ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ ඒ අසමසම නුවණින් ඒ මහා සර්වඥතා ඥාණයෙන් දැක්ක ධර්මය ඒ අනාවරණ ඥාණයෙන් අනාවරණය කරගත් ධර්මය තමයි අපි මේ අහලා දැනගන්නේ. පින්වතුනි මේ වාග්ය උදා වෙන්නේ සාමාන්‍ය අප්‍රමාණ පින් ඇති මිනිසෙට අර සාමාන්‍ය කෙනෙක්ට. මොකද විශ්වයේම යථාර්ථය දැනගන්න හම්බ වෙනවද පෞකාරයට? හේතු නැති මිනිසෙට. මේ මහ පොළොවේ ඉපදිලා ජීවත් වෙන තරමක් ජීවත් වෙන මිනිස්සු මීට ඉස්සෙල්ලත් ඉපදිලා මැල්ලගේ මිනිස්සු. දැනුත් ජීවත් වෙන මිනිස්සු මතු අනාගතෙත් උපදින මතු අනාගතෙත් ඉපදිලා ජීවත් වෙන මිනිස්සු ප්‍රමාණයකට සංඛ්‍යාත්මකව කීයක් කියලා කියන්නේ. දැන් අපි අතීතයයි වර්තමානයයි පොඩ්ඩක් පැත්තකින් තියලා මේ අතීතය අනාගතය පැත්තකින් තියලා වර්තමාන විතරක් ගමු. අතීතයත් අයින් කරන්න, අනාගතයත් අයින් කරන්න. වර්තමානයේ ලෝකේ ඉන්න කෝටි 800ක් විතර මිනිස්සු. ඔය කෝටි 800න් කී දෙනාද දන්නේ මේ සංසාරයේ යථාර්ථය ගැන? ඔය කෝටි 800න් කී දෙනාද දන්නේ මේ අසකන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ 12 ආයතනයන්ගෙන් සකස් වෙච්ච ලෝකය එහෙම් පිටින්ම මුලාවක් කියලා. කී දෙනාද දන්නේ? කී දෙනාද දන්නේ මේ සියලු ධර්ම අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව කී දෙනාද දන්නේ? කී දෙනාද දන්නේ නිවන යනුවෙන් සදාතනික නැවතීමක් විමුක්තියක් පවතින බව? කී දෙනාද දන්නේ මේ සියලු දුක්වල සදාතනික අවසානයක් තියෙන බව? බලන්න පොඩ්ඩක් කල්පනා කරලා අසරණ මිනිස්සු වෙන රටක ඉපදිලා දුක් විඳිනවා දුක් විඳ හඬමින් වැළපෙමින් ශෝක කරමින් ජීවත් වෙනවා. ඒ මිනිස්සු කවදා හිතා ගන්නද නිවනක් ගැන අහලා නැහැ දන්නේ. ඒ මිනිස්සුන්ට කුමක්ද අවසානය ගැන හිතන්න තියෙන්නේ? හිතලා බලන්න පොඩ්ඩක් ඔබ තුලින් දකින්න ඔවුන් තුලින් දකින්න ඔබව අත්තානං උපමා කත්තා කිව්වේ ඒකයි. උපමා කරගන්න පුළුවන් වෙනුන අපිට ධර්මයෙන්. ඒකට තමයි ධර්මය හොඳට පේන්නේ. පොඩක් කල්පනා කරලා බලන්න ඒබඳු මිනිසෙක් කියලා. ඒ කියන්නේ කිසිම ආකාරයකින් ධර්මය පවතින්නේ නැති අන්නේ රටක මිනිසෙක් කියලා දුක් විඳිනවා. දැන් කණ්ඩත් නැහැ, බොණ්ඩත් නැහැ, ඉඳින්න තැනකුත් නැහැ. පාරේ මහා පාරේ අර මේ කුණු බක්කිය ඇද කකා ජීවත් වෙනවා. මේ දුක් විඳින මිනිසයාට මොකද්ද අවසානය ගැන හිතා ගන්න තියෙන්නේ? කවදා මේ දුකේ අවසානයක් ඇති වෙනවා කියලාද හිතන්න තියෙන්නේ? ඔවුන්ට එහෙමවත් හිතන්න හැකියාවක් නැහැ.
ඔවුන්ට කවදාවත් මේ දුකේ අවසානයක් පේන්නේ නැහැ. ඒ නිසා ඒ අසරණ අහිංසක මිනිස්සුયો දෙවියන්ට අතපාලා කියනවා ඔබ තමයි මගේ ගැලවුම්කාරයා කියලා. ඔබ තමයි මා මුදව ගන්න ඕන මේ දුකෙන් කියලා ඒ අසරණ මිනිස්සුયો දෙවියන්ට කනලව් කරනවා. බලන්න ඔබ මොනතරම් භාග්‍යවන්ත ශ්‍රේෂ්ඨ මිනිස්සුයෝද? ඔබ කාටවත් කනලව් කළ යුත්තේ නැහැ. ඔබ කාටවත් අත පෑ යුත්තේ නැහැ. ඔබට පුළුවන් ඔබේ ප්‍රඥාව තුලින් මේ සියලු දුකින් නිදහස් වෙන සදාහටම මේ ජීවිතේදී ආජීවිතයක් වෙනකම් බලන් ඉන්න ඕනෙත් නැහැ. මේ ජීවිතේදීම සියලු දුකින් නිදහස් වෙන්න පුළුවන් නම් ඔබ තරම් වටින මිනිස්සෙක් මේ මහ පොළොවේ ඉන්නවද බලන්න. කල්පනා කරලා පොඩ්ඩක්. මොකද අනිත් මිනිසයන්ට ලෝකේ ඕන තරම් ධනෙ තියෙන්න පුළුවන්, බලය තියෙන්න පුළුවන්, නිලය තියෙන්න පුළුවන්, ඕන තරම් දේවල් ට්‍රිලියන ගාණක් ඩොලර් ධනෙ තියෙන්න පුළුවන්. හැබැයි ඒ මිනිසයාට පුළුවන් ද සියලු දුකින් නිදහස් වෙන්න? ඔය ධනෙ. අදුමතරෙන් පරලෝක දුකින් නෙවෙයි මෙලව දුකින්වත් නිදහස් වෙන්න බෑ අඥාණයට. අපි දුම ලෝකේ ලොකුම ධනෙ තියෙන, වැඩිම ධනෙ තියෙන පොහොසතා කියලා කවුරු හරි පුද්ගලෙක්. ඔය පුද්ගලයාට ඔය ධනෙන් කරන්න පුළුවන් දේ මොකද්ද? අදුමතරමේ සෝහනෙන් එහා පැත්තට ඕකෙන් පුළුවන් දෙක ඩොලර් එකක් අතරන් යන්න බෑ. එහෙනම් බලන්න. අර ඉතියෝපියාව හරි සෝමාලියාව හරි කොහේ හරි රටක අර ඉඳුල් වාජනේ කන අර ඉඳුල් කුණු බක්කිය ඇදගෙන කන ඒ අසරණ මිනිස්සයයි ලෝකේ ලොකුම ධනවතාවයි කියන දෙන්නම එකයි කියලා ඔබට පේන්නේ නැද්ද? ලෝකේ ලොකුම ධනවතා කියන මිනිසයාට ආහාර ටිකක් ලැබෙනවා ඔහුගේ ධනෙ නිසා. අර මිනිසයාට ආහාර ටිකක් ලැබෙන්නේ නැහැ. මේ දෙන්නාගේම පොදු ඉරණම මොකද්ද? දෙන්නම දන්නේ නැහැ දුක අවසන් වෙන්නේ කවද්ද කියලා. දෙන්නම දන්නේ මෙලොව වශයෙන් දුකින් නිදහස් මෙලොව වශයෙන්ම දුකින් නිදහස් වෙන්න පුළුවන්. තණ්හාව ෂේ වුණාම තණ්හා ජායති සෝකෝ තණ්හා ජායති භයං තණ්හා එපමුත්තස නත්ති සෝකෝ කුත භයං මෙලොව වශයෙන්ම සැප තියෙනවා කියලා දන්නේ නැහැ. ඒ සැප තියෙන්නේ ධනෙ මත හෝ ධනෙ ඇතිකම හෝ නැතිකම මත නෙවෙයි. තණ්හාව දුරු වීම මතයි මේ සැප තියෙන්නේ කියලා දන්නේ. එහෙනම් ලෝකේ ලොකුම ධනවතාත් ලෝකේ ලොකුම දිලින්දාත් දෙන්නම එකම තලයේ ඉන්නේ. සම්මුතික වශයෙන් ගත්තාම මෙයා ධනවතා මෙයා දිලින්ද කියලා කිව්වට දෙන්නම දිලින්දේ කාර්ය වෙන ඉස්සරහා. දෙන්නම දිලින්දුයි. ඇයි? දෙන්නම දුක් විඳින්නේ අඩු වැඩි වශයෙන්. දෙන්නම සතර පායට යන්නේ අඩු වැඩි වශයෙන්. ආය හොයන්න දෙයක් නැහැ. දෙන්නම එන සතර පායට. මොකද අර මිනිසයාට දිලිඳුම් මිනිසයා තුලක් තියෙන්නේ අවිජ්ජාවමනේ. බලවත් අවිජ්ජාවක් කොහොම තුලක් තියෙනවා. ඒ වගේම බලවත් තෘෂ්ණාවක් ඔහු තුලත් වැඩිනවා. ඉතින් මේ අනිත් ලෝකේ ධනවතා කියන ලෝකේ ලොකුම ධනවතා කියන පුද්ගලයා තුලත් තියෙන බලවත් අවිජ්ජාවයි තෘෂ්ණාවයි. එහෙනම් වුන් දෙදෙනා තුලම පවතින එකම ධර්ම. එහෙනම් සමාජ සම්මුතික වශයෙන් ගත්තාම මෙයා ධනවතා මෙයා දිලින්ද කිව්වට ආරවිනි ඉස්සරහා දෙන්නාම දුක් විඳින සංසාරේ අනාථ සත්‍යෝ දෙන්නෙක් විතරයි. එහෙනම් බලන්න මේ මහ පොළොවේ කෝටි 800ක් මිනිසුන්ගෙන් කීයෙන් කී දෙනාටද අවබෝධය ලබා ගන්න තරම් ධනයක් තියෙන්නේ ආර්ය ධනයක් තියෙන්නේ. ඒ ආර්ය ධනය තමයි පාරමිතා ධනිය. එහෙනම් බලන්න මේ ධර්මදීපය කියන මේ රටේ උපදින මිනිස්සු ගත්තා මොන තරම් ධනවන්තයෝද කියලා. ඒවා අපි ධර්මයෙන් දැකලා උන්ට කියලා දෙන්න ගිහිල්ලා ගොඩක් මිනිස්සුන්ට මාර ආවේශ වෙලා තරහ වෙනවා මිසක් බැන අඩ ගසනවා මිසක් බැන යනවා මිසක් දොස් නගනවා මිසක් අවලාද කරනවා මිසක් මේ පෙන්වා දෙන ධර්මය මොකද්ද කියලා බලන්නේ. එදත් එහෙමයි අදත් එහෙම අතුත් එහෙමයි. බොහෝ අඥාන ජනයාට යහපතක් කරන්න ගියාම හරියන්නේ අර හරියට නිකන් අර සර්පේට කිරිපොවන්න ගියා වගේ වැඩක් වෙන්නේ. දෂ්ට කරනවටක් දාලා. එහෙම තත්ත්වයක් තියෙනවා. නමුත් මිනිසෙක් වශයෙන් පොඩ්ඩක් හරි කල්පනා කරලා බැලුවා නම් දැන් බලන්න ලංකාවේ උපදින මිනිස්සෙට දුකෙන් නිදහස් වෙන්න. ඒ කියන්නේ නිවන් දකින්න බැරි වුණාමයි කියමුකෝ. හැබැයි නිවන් දකින්න බැරි වුණාට මේ මිනිසයා දකින්නවා දුකේ අවසානයක් තියෙන බව. ඒකත් ඔහුට මහා සාහනියක්. අස්වැසිල්ල. ඒ ගැන මෙනෙහි කරත් ඒකිනුත් මහා කුසලයක් රැස් කර ගන්න පුළුවන්. පිනක් රැස් කර ගන්න පුළුවන්. ඔබ දන්නවද මේ ලෝකේ වැඩිම පින් සිද්ධ වෙන්නේ නිවන ගැන මෙනෙහි කරාම. ඒකයි අංගුත්තර නිකායේ වේලාම සූත්‍රය භාගතුන් වහන්සේ පෙන්වන්නේ අනිච්ච සංඥා වඩන්නේද සියලු ආනිසංසයටපත් ඒ ආනිසංසයට කියලා. ඉතින් අනිච්ච සංඥා වඩනවා කිව්වේ උතුම් චතුරාර්ය සත්‍ය දකින්න. චතුරාර්ය සත්‍ය දැක්ක කියන්නේ නිවන් දකින්න. අනිච්ච ලක්ෂණේ දකින්නකොට පේන්නේ උදේවය. උදේවය ඇතුලෙන් පේන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ එහෙනම් අවසානයේ චතුරාර්ය සත්‍ය පරම නිෂ්ඨාව නිවන. එහෙනම් නිවන ගැනයි උහු මෙහෙණි කරන්නේ. එහෙනම් මේ ලෝකේ වැඩියෙන්ම පින් සිද්ධ වෙන කෙනෙක්ට නිවන ගැන මෙනෙහි කරාම ඉහෙළම පිනක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙච්චරක් කියන්න බෑ ආනිසංසයකින්. එහෙනම් මේ රටේ සාමාන්‍ය මිනිසෙක් කියලා ඉපදිලා
ජීවිතේට බණපදයක් හරියාකාරව ඇහුවේ නැතුවට කණෙන් කොනෙන් එහෙම් මෙහෙම් පොඩ්ඩක් බණපදයක් ඇහිලා ඔහු දන්නවා සියලු දුකින් නිදහස් වෙන මාවතක් තියෙනවා නිවන් මාර්ග කියලා. සියලු දුකින් නිදහස් වීමක් තියෙනවා නිවන කියලා. එහෙනම් අන්න ඒ අනුසාරයෙන් ඒ පුද්ගලයා ධර්මාබෝධය නැතත් නිවනක් ඇත යන තැන ඉඳගෙන හරි අනුම ධර්ම සැනසීමක් විදිනවා. ඒ නිසා පින්තුනි මේ රටේ මිනිසෙක් ඉපදුනොත් ඒ ඉපදින්නේ සැප සාගරයක් තුලයි. මේ රටේ උපදින්නේ අප්‍රමාණ පින් කරපු මිනිස්සුયો. ඒ නිසා ඔය අඥානී වශයෙන් ඔය මොනවා හරි එදිනෙදා මේ බඩවියත රැක ගන්න විදිහක් නැහැ යනාදී වශයෙන් ඔය පොඩි පොඩි දේවල් මහා ප්‍රශ්න කරගෙන අනන්ත සංසාර දුක්ඛ ස්කන්ධයක් අමතක කරලා දාලා මේ පුංචි පුංචි පළහෙලව් වලට ගැටි ගැටි රණ්ඩු වෙලා මරාගෙන ඔබ මේ උතුම් මනුස්ස භවයේ නසාගෙන මේ ධර්මයෙන් ලබා ගන්න පුළුවන් අග්‍රඵලය නැති කරගෙන මේ ජීවිතේ හිස් සතින් මිය යනවා නම් එහෙම ගිහිල්ලා සංසාරේ දුක් විඳිනවා නම් එදාට කාටවත් දොස් නගල වැඩක් නැහැ. දැන් මතක තියාගන්න ඔබ ඔය අනුන්ට දොස් නගනක අරයට මෙයාට කිය දෝෂාරෝපණ එල්ල කර කර ඔය ගත කරන ජීවිතෙන් කවදාවත් ඔබට සැනසීමක් උදා වෙන්නේ නැහැ. ඇත්තටම දෝෂයේ තියෙන අනුන් තුල නෙවෙයි ඔබ තුලයි. දැන් බලන්න මෙතනත් ඉන්නවා බණහන අපේ බුද්ධ ශ්‍රාවකයෝ. සූම් සාකච්ඡාව හරහා විශාල පිරිසක් ඉන්නවා. මේ කිසි කෙනෙකුට ඔය ප්‍රශ්නයක් නැහැ. මේ අයත් මේ රටේම සමාජිකයෝ. මේ ආර්ථිකයේම කොටස්කාරයෝ. නමුත් ඒ අය සතුටින් ජීවත් වෙනවනේ. එහෙනම් ඒ අයට සතුටින් ජීවත් වෙන්නත් අනිත් අයට දුකින් ජීවත් වෙන්නත් මොකක් හරි හේතුවක් තියෙන්න එපා. ඒකම හේතුව නම් ධර්මාබෝධය. ධර්මාබෝධය ඇති කෙනාට ධර්මාබෝධය තුලිනුත් සැනසීමක් උදා වෙනවා. ධර්මාබෝධය තුල ඉඳගෙන ධර්මයේ මෙනෙහි කිරීම නිසා මහා පුණ්‍ය ආනිසංසයක් කුසලානිසංසයක් වැඩිලා ඒනු සැප උදා වෙනවා ජීවිතේට. බලන්න හැම පැත්තෙම සැප තියෙන ධර්මාබෝධය තියෙන බුද්ධ ශ්‍රාවකයාට. ඔහු ධර්මාබෝධය නිසාත් මහා ශාන්තියක් විඳිනවා. සැනසීමක් උරුම කරගෙන ජීවත් වෙනවා. ඇත්ත අවබෝධ කරගෙන ජීවත් වෙන නිසා, චන්දරාග හිතින් දුරු වෙන නිසා ඔහුට මහා අෂ්ටසිල්ලක් තියෙනවා ජීවිතේ. මහා සැනසීමක් තියෙනවා, මහා රැකවරණයක් තියෙනවා, මහා සැහැල්ලුවක්, මහා ශාන්තියක් තියෙනවා ජීවිතේ. කුමක් නිසාද? යථාර්ථය අවබෝධ කරගෙන ජීවත් වෙන නිසා. අනිත් පැත්තෙන් ඒ යථාර්ථවාදීව නුවණින් මේ සංසාරේ සත්‍ය දකිමින් ජීවත් වෙන නිසාම හැම මොහොතකම ධර්මෙ මෙනෙහි කරන නිසා හැම මොහොතකම බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය කෙරෙහි ගෞරවයෙන් විශ්වාසයෙන් කටයුතු කරන නිසාම මේ බුද්ධ ශ්‍රාවකයා තුළ අප්‍රමාණ පින් වැඩෙනවා, කුසල් වැඩෙනවා. ඒ පින් බෙලෙන් කුසල් බෙලෙන් ඔහුගේ ජීවිතයට සැප සම්පත් ගලාගෙන එනවා. එහෙනම් බලන්න ධර්මයේ තුල හැසිරෙන බුද්ධ ශ්‍රාවකයාට හැම පැත්තෙම තියෙන සැප. දැන් බලමු ධර්මයේ තුල හැසිරෙන්නේ නැති පුද්ගලයාට මොනවද උරුම වෙන්නේ කියලා. ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති අඥාන පුද්ගලයා හැමතිස්සෙම කල්පනා කරන්නේ කොහොමද? අර අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ලෝකේ නිත්‍ය සුඛ අත්ත සුභ කියලා හිතාගෙන විපරීතේ විපරීත චින්තනෙන් විපරීත ඥානෙන් ලෝකේ දකින්නේ මේ පුද්ගලයා. ඒ නිසා මොහොත පාසා මොහු දකින්නේ ඇත්ත නෙවෙයි බොරුවක් මිත්‍යාවක්. අසාරේ සාරමතිනු අසාර ලෝකේ සාරයි කියලා හැමතිස්සෙම දකින්න. මේ අඥාන පුද්ගලයාට මෙන්න මේ අසාර ලෝකේ සාරයි කියලා දකින්න චින්තනය නිසා මිත්‍යාවක් නෙහු දකින්නේ. හැමතිස්සෙම ඔහුට උරුම වෙන්නේ එකෙන් සැපක් නෙවෙයි දුකක්. මක් නිසාද? අසාර ලෝකේ කොහොමද ඔහුට සාරයක් උරුම වෙන්නේ? දැන් අර මිරිඟුව පස්සේ ලුහු බඳින මුවාට කොහොම සැපයක් උරුම වෙන්නේ? ඌට හැමදාම දුකනේ අයියේ. මිරිඟුවේ ජලය නැහැ. ජලය නැති මිරිඟුවක් පස්සේ ලුහු බඳිනවා ජලය ඇති කියලා හිතන්. ඒ වගේ මේ ලෝක සත්‍යය අසාර ලෝකේ සාරයක් ඇති කියලා හිතාගෙන සාරය සොයමින් මේ ලෝකේ කටයුතු කරනවා. ඒ නිසා මොහුට මහ වෙහෙසක් විතරයි හැමතිස්සෙම ජීවිතේ තියෙන්නේ. හැමතිස්සෙම ඔහුට තියෙන මහා කලකිරීමක්, කඩා වැටීමක්, එපා වීමක්, සමහරවිට නම් ජීවිතෙත් එපාලා තියෙන. ඊළඟට මහා බයක්, ශෝකයක්, විචිකිච්ඡාවක්, ආතතියක්, විෂාදයක් මෙන්න මේ ටික තියෙන ඔහුගේ ජීවිතේ. ධර්මයෙන් තුල හැසිරෙන්නේ නැති කෙනා, ධර්මය අවබෝධ කරගත්තේ නැති කෙනා. එහෙනම් බලන්න එයාගේ ජීවිතේ හැම තිස්සෙම තියෙන තැවුල්, අවුල්, වියවුල් මේ ටිකමයි තියෙන්නේ. ගින්දර තියෙන්නේ. තැවි තැවි ජීවත් වෙන නිසා ඔහුට මානසික වශයෙන් කිසිම සහනයක් නැහැ. ඒ මදිවට මොකද්ද වෙන්නේ? දැන් අර විදිහට අනවබෝධයෙන් ජීවත් වෙන නිසා හැම තිස්සෙම රාගෙන්, දේශයෙන්, මෝහෙන් යුක්තවමයි හිත, කය, වචනේ ක්‍රියාත්මක වෙන්නේ. මානසින් හැම තිස්සෙම මානසින් හිතුවොත් හිතන්නේ කුරාගෙන්, කෝ දේශයෙන්, කෝ මෝහෙන්. ඒ වගේම තමයි කතා කළොත් කතා කරන්නේ කුරාගෙන්, කෝ දේශයෙන්, කෝ මෝහෙන්. කටයුතු කළත් කටයුතු කරන්නේ රාගෙන්, දේශයෙන්, මෝහෙන්. දැන් මොකද වෙන්නේ? මහා පාප ශක්තියක් ඔහු තුළ කොට නැගෙනවා.
මහා අකුසල බලයක් ඔහු තුළ ගොඩනැගෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඔහුට විපාක වශයෙන් ඉන්නේ ඔක්කොම දුක්ඛිත විපාක ටිකක් ජීවිතේට. ඒ නිසා ධර්මයේ හැසිරෙන්නේ නැති පුද්ගලයා බලන්න මානසික වශයෙන්ුත් විශාල අසහනයකටපත් වෙලා 1000කටපත් වෙලා මානසික වශයෙන්ුත් තැවි තැවි පිළිපිලි ජීවත් වෙනවා කිසිම හිතේ නැ සතුටක් සුවයක්. ඒ මදිවට එහෙම ජීවත් වෙන ගමන් රැස් වෙන්නේ පාප කර්ම නිසාම අකුසල කර්ම නිසාම ඔහුගේ ජීවිතයට ගලාගෙන ඉන්න පටන් ගන්න දුක් විපාකමයි. හැම පැත්තෙම ජීවිතයේ දුකටපත් වෙනවා. හැම පැත්තෙම විනාශලා යනවා. ඔබට මේ රට දිහා බැලුවහම මිනිස්යන්ගේ ජීවිත දිහා බැලුවහම පාලකයාගේ සිට රටවැසියා පහළම රටවැසියා දක්වාම ඔබට පේන්නේ මොකද්ද කියලා ඔබ නුවණින් දකින්න විචාරය කරන්න. බලන්න හොඳට පේන්නේ ඔබට සැප විඳින මිනිස්සු ඉන්න රටක්ද දුක් විඳින මිනිස්සු ඉන්න රටක්ද? නමුත් මේ සැප විඳින්න උපන් මිනිස්සු ඉන්න රටමේ නිකන් සැප නෙමෙයි පරම සැපේ උරුම කරගන්න මිනිස්සු උපදින රටමේ පරම සැපේ සැප අතර අග්‍ර සැපේ නිර්වාණ ශාන්තියයි නිර්වාණ සැපයයි නිබ්බානම් පරමං සුඛං. එහෙනම් මේ පරම සුවය අත්විඳින්න උපදින මිනිස්සු පුදුම තරම් සංසාර දුකක් මෙලොව වශයෙන්ුත් විඳලා මරණින් පස්සේ වසර කෝටි ගාණක් තිස්සේ සතර අපායේ පැහෙන්නයි කර්ම රැස් කරගන්න. ඒ නිසා ඒ බඳු අඥාන මිනිසෙක් නොවි මේ ලැබිච්ච වටිනා මනුෂ්‍ය ජීවිතයේ ප්‍රතිඵල අර්ථයේ තේරුම් අරගෙන මේ මනුෂ්‍ය ජීවිතෙන් අග්‍රඵල නෙලා ගන්නට ඕන. මේ ලද මහා පුදුම සහගත පරම දුර්ලභ සම්බෝධ ශාසනය මේ ආශ්චර්යමත් සම්බුද්ධ ශාසනයෙන් අග්‍රඵල අග්‍ර සැපත උදා කර ගන්නට ඕන කියන අදිෂ්ඨානයෙන් කටයුතු කරමින් මේ ආමා ධර්මයට නිරන්තරයෙන් කන් දෙමින් අද දවසේදීත් මේ ධර්මයට කන් දුන්න මැනවින් ඒ ධර්මයක් මැනවින් ධාරණය කරගනිමින් ඒ ධාරණය කරගත්තා වූ ධර්මයේ මැනවින් නුවණින් මෙනෙහි කරමින් ඒ මෙනෙහි කරන ධර්මයට අනුකූලවම ජීවත් වෙමින් මේ ලද උත්තරීතර මනුෂ්‍ය ජීවිතයේදීම සියලු රාග දේශ මොහ නසමින් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සදාතනික සැපත වශයෙන් නිවි සැනසී දේශවදාල ඒ පරම ශාන්ත අජරාමර අමා මහා නිවනින්ම පරිනිර්වාණ අමා ශාන්තියෙන්ම සැනසීමි සැනසෙනවා කියන අදිෂ්ඨානිය යුක්තව කවුරුත් හඬනගා සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු